එසේනම් අද දේශනාව මෙලෙසින් ආරම්භ කරන්න පින්වත් ස්වාමින් වහන්සේට අවසරයි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ චක්කුං උදපාදි ධර්ම දේශනා මාලාව යටතේ තවත් එක උතුම් සූත්‍ර දේශනාවකින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනේ චක්කුං උදපාදි මේ ධර්ම දේශනා මාලාව අපි පහුගිය කාලේ දිගටම සිදු කරන්නට යෙදුනේ මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේදී. නමුත් වර්තමානයේ පවතින මේ වසංගත තත්ත්වය නිසා මේ ධර්මදේශනා මාලාවට සම්බන්ධ මේ දිනවල ප්‍රචාරය කෙරෙන මෙම ධර්මදේශනාවන් විහාරස්ථානයේදීම පෞද්ගලිකව පටිගත කරලා ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. එහෙම දේශනා කරපු දේශනාවක් තමයි අදත් මේ ඔබ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අපි පහුගිය ධර්ම දේශනාව තුළ කායගත සති භාවනාව පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. අද මේ ධර්ම දේශනාව තුළින් විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුද්දක නිකායෙහි කුද්දක පාඨ නැමැති ග්‍රන්ථයේහි
9වෙනි සූත්‍රයේ හැටියට සංග්‍රහ වෙලා තියෙන කරණීය මත්ත කියන සූත්‍ර දේශනාව. මේ කරණීය මත්ත සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න කල්පනා කළේ මෛත්‍රී කර්මස්ථානයේ පිළිබඳව දේශනා කීපයක් ඉදිරියට සිදු කිරීමේ බලාපොරොත්තු ඇතුව. මෛත්‍රී කර්මස්ථානයේ පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට එහි බොහෝ කරුණු මේ කරණීය මෙත්ත සූත්‍රයේ ඇසුරෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. දේශනාව සිදු කරගෙන යන වෙලාවේ කර්මස්ථානයේ පැහැදිලි කරනකොට මේ කරුණු කරණීය මත්ත සූත්‍රයෙන් දැනගත යුතුයි කියලා සඳහන් කළොත් සමහර වෙලාවට ශ්‍රාවකයා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. කරණීය මත්ත සූත්‍රයේ තුල එවන් කරුණු කුමන තැන්වල සඳහන් කරලා තියෙනවද කියන කාරණාව පිළිබඳව. එහෙම අපහසුතාවයක් මෛත්‍රී කර්මස්ථානයේ සම්බන්ධයෙන් ඔබට ඇති නොවෙන්න අවශ්‍ය නිසායි කර්මස්ථානයේ පැහැදිලි කරන්න කලින් මේ උතුම් සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න කල්පනා කළේ. පින්නතුනි, අපි මේ උතුම් සූත්‍ර දේශනාව මෙතන ඉඳලා සාකච්ඡා කරමු. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ කුද්දක නිකායේහි කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ 9 වෙනි සූත්‍රයේ හැටියට සංග්‍රහ වෙලා තියෙනවා. ඒ වගේම පින්නතුනි, මේ කරණීය මත්ත සූත්‍රය මේ කුද්දක නිකායේම සුත්ත නිපාතී උරග වර්ගයේ 8 වෙනි සූත්‍රයේ හැටියටත් නැවත තැනක සංග්‍රහ වෙලා තියෙනවා. ඒ කාරණාවෙන් අපිට බොහොම පැහැදිලි වෙනවා මේ තරම් බහුල වශයෙන් මේ සූත්‍රය භාවිතා වෙනවා කියලා. මේ සූත්‍ර දේශනාව අපේ භාග්‍යතුන් වහන්සේ විසින් සවැත් නුවර වැඩ වාසය කරන කාලේ භික්ෂූන් වහන්සේලා 500ක් අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුන සූත්‍ර දේශනාවක්. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණ මූලික කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ සූත්‍රයේ නිධාන කතාව හැටියට සඳහන් වෙන්නේ. අපි මේ නිධාන කතාව පිළිබඳව ටිකක් කෙටියෙන් කරුණු සාකච්ඡා කරලා සූත්‍රය සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ උපකට්ටා කියන නුවර වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා කර්මස්ථාන ලබා ගැනීම සඳහා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට සුදුසු කර්මස්ථානයක් දේශනා කොට වදාළා. විශේෂයෙන් සඳහන් කරනවා කර්මස්ථාන කියලා කියන්නේ භාවනා අරමුණු. භාවනාව සඳහා යොදා ගන්න අරමුණ සම්බන්ධයෙන් තමයි මේ කර්මස්ථාන කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. විවිධ චරිත හැටියට සඳහන් කළොත් රාග චරිතයට සුදුසුම භාවනා ක්‍රමයක් හැටියට භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාලා අසුභ භාවනාව. ඒ අසුභ භාවනාව තුළින් මුලින්ම මේ රාගය යටපත් කරගත යුතුයි. ඊළඟට ද්වේෂ චරිතයට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ 4ක් වූ මෛත්‍රී කර්මස්ථානය. මෝහ චරිතයට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ
මරණ සති කර්මස්ථානය. පින්නතුනි මේ විතක්ක චරිතවලට සුදුසු භාවනා ක්‍රමය හැටියට දේශනා කොට වදාළේ ආනාපාන සති කර්මස්ථානය. ශ්‍රද්ධා චරිතයට සුදුසු භාවනා ක්‍රමය හැටියට දේශනා කොට වදාළේ බුද්ධානුස්සති භාවනාව. බුද්ධි චරිතයට චතු ධාතු වවත්තතා ආදී භාවනා ක්‍රම අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේට දමනය කළ යුතු පුද්ගලයන් පිළිබඳව ප්‍රභේද 84,000ක් වැටහෙනවා කියලා සඳහන් කරනවා. එහෙම පුද්ගලයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේට වැටහෙනකොට ඒ පුද්ගලයාට නිවන උදෙසා වැඩිය යුතු හොඳම කර්මස්ථානය භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරනවා කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ භික්ෂූන් වහන්සේලා 500 දෙනා බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානයේ ඉගෙනගෙන හිමාලයට ආසන්නයේ තියෙන ප්‍රදේශයකට තමයි භාවනාව සඳහා වැඩම කරන්නේ. සඳහන් කරනවා ඒ ප්‍රදේශයේ පර්වතයක් ආසන්නයේ පිහිටලා තියෙන ප්‍රදේශයක්. නිල් මැණික් වගේ තාම ලස්සන පර්වත ගල් කැට තැන් තැන්වල තිබුණා කියලා. ඊළඟට සඳහන් කරනවා ඊතා සීතල සෙවන් ගස්වල හෙවණැලි හොඳට වැඩුණු ගස්. ඒ ගස්වල හෙවණ බොහොම සීතලයි. වැඩුණු ගස්වල හෙවන් නැති මුතු වගේ සුදෝ සුදුවෙන් බැබලෙන වැලි සහිත ප්‍රදේශයකට තමයි මේ භික්ෂුන් වහන්සේලා වැඩම කරන්නේ. භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රදේශයට වැඩම කරලා එදා රාත්‍රිය ඒ විශාල රුක්ෂ මූලයන්හිම ගත කරනවා. ඒ අවට තියෙනවා ගෙවල් දහසක් පමණ තියෙන ගමක්. පහුවදා භික්ෂූන් වහන්සේලා 500 දෙනා වහන්සේම ඒ ගමට පිඬුසිඟා වැඩියා. උන්වහන්සේලාගේ වැඩම කිරීම සම්බන්ධයෙන් ගම්වැසියෝ බොහෝසේ සතුටටපත් වුණා. ගමේ පිරිස භික්ෂූන් වහන්සේලාට එම වස් කාලයේ ගම ආශ්‍රිත මේ වනාන්තරයේම වැඩ ඉන්න කියලා ආරාධනා කළා. උන්වහන්සේලා ආරාධනාව බාරගත්තා. ගම්වැසියෝ එකතු වෙලා භික්ෂූන් වහන්සේලා 500 දෙනා නමටම ඊටාම සුදුසු සියලු පහසුකම් සහිත කුටි 500ක් ඉදි කරලා උන්වහන්සේලාට පූජා කළා කියලා සිහිපත් කරනවා. උන්වහන්සේලා පහුවදා ඒ කුටිවලම වැඩ ඉඳලා ඊළඟ දවසේ ඒ අවට තිබුණ තවත් වෙනත් ගමකට පිණ්ඩපාතේ වඩිනවා. ඒ ගම්වැසියොත් බොහොම සතුටුයි. භික්ෂූන් වහන්සේලාටත් ඊටාම වටිනවා. ගෙවල් දහසක් බැගින් තියෙන ගොදුරු ගම් දෙකක් ආශ්‍රය කරගෙන තමයි මේ වස් කාලේ ගත කරන්න යෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ බොහොම සතුටුයි. මොකද භික්ෂූන් වහන්සේලාට විමුක්ති මාර්ගය පාදා ගන්න බොහොම පහසුයි කියලා සඳහන් කරනවා
ප්‍රත්‍ය පහසුකම් ටික පහසුවෙන් හොඳට ලැබෙනවා නම් දැන් උන්වහන්සේලාට භාවනාවට යෝග්‍යම භූමිය හැටියට මේ භූමිය උන්වහන්සේලා ඒ නිසා තීරණය කරනවා. නමුත් පින්නතුනි මේ වනාන්තරයේ බොහෝසේ රුක්ෂ දේවතාවුන් වැඩ ඉන්නවා. භික්ෂූන් වහන්සේලා මේ වනාන්තරයට වැඩියහම මේ රුක්ෂ දේවතාවන්ට තම තමන්ගේ විමානවලට වෙලා ඉන්න බැරුව යනවා. මොකද භික්ෂූන් වහන්සේලාගේ සීල තේජස නිසා. ඒ නිසා ගස් වලින් බිමට බහින්න සිද්ධ වුණා. බිමට බහැපු දෙවියෝ කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලා තව කී කාලයක් මේ වනාන්තරේ වැඩ ඉන්නවද කියලා. උන්වහන්සේලා වස් 3 මාසෙම වැඩ ඉන්නවා. පින්තුනි දෙවියන්ට තමන්ගේ දරුවොත් එක්ක විමාන වලින් බිමට බැහැලා 3 මාසයක් ගත කරන එක බොහොම අමාරු වැඩක්. ඒ නිසා මේ දෙවියෝ කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රදේශයෙන් පළවා හරින්න ඕනේ. එහෙම නැත්නම් අපිට කරදරයි. ඒ සඳහා උපක්‍රමයක් දෙවිවරු කල්පනා කළා. රාත්‍රියේට භයානක සද්ද ඇති කළා. ඉතා රෞද්‍ර භයානක රූප භික්ෂූන් වහන්සේලාට පෙනෙන්න පටන් ගත්තා. දරා ගන්න බැරි තරම් මහා දුර්ගන්ධයෙන් ඇති වුණා. එක දවසක් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානියා භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම රැස් කෙරෙව්වා. රැස් කරවලා මේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා "ඇවැත්නි මේ පර්වතයේ ආසන්න ප්‍රදේශයට වඩිනකොට සියලු දෙනා වහන්සේලාම හරි ප්‍රසන්නයි. ප්‍රියමනාපයි. නමුත් දැන් ඒ ප්‍රසන්න පියකරු බව නැහැ. කවුරුවත් ළඟ නැහැ. හැමෝම මලානික ස්වභාවයටපත් වෙලා. ඒකට හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා තමන් මූණ පාන අපහසුතාවය සංඝ ස්ථවිරයන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ ඇති වෙන දුර්ගන්ධය මොළය ඇතුළටම යනවා වගේ. දරා ගැනීමට නොහැකි තරම්ම දුර්ගන්ධය. මේ භයානක රූප නිසා විටින් විට ඇහෙන භයානක ශබ්ද නිසා හිත එකඟ කරගන්න කොහොමවත්ම බෑ. එහෙම සඳහන් කරාම සංඝ ස්ථවිරයන් වහන්සේ කල්පනා කළා අපි යමු. නැවත බුදුරජාණන් වහන්සේ ළඟටම යමු කියලා. ඊළඟ දවසේ පිටත් වෙලා සියලු දෙනා වහන්සේම නැවත සවැත් නුවරට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලගෙන් අහනවා මහණෙනි ඔබලාට මම කියලා තියෙනව නේද? වස් කාලය තුල චාරිකා කරන්න එපා කියලා. නමුත් ඔබලා මේ වස් කාලය තුල ඇයි ඒ බුද්ධ අවවාදයේ බැහැර කළේ කියලා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි අපි වස්වාසය කරන්න වැඩ ඉන්න ඒ ප්‍රදේශයේ මෙන්න මේ වාගේ අපහසුතාවයක් අපිට තියෙනවා. ඒ කාරණාව නිසාමයි අපි භාග්‍යතුන් වහන්සේ හොයාගෙන නැවත පිටත් වුණේ. ස්වාමීනි මේ ප්‍රදේශයේ හැර වෙනත් ප්‍රදේශයක් අපට සුදුසුද කියලා. ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ
සර්වඥතා ඥානයේ මෙහෙවල මුළු ජම්බු දීපයම බැලුවා. එහෙම බලලා භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා නෑ මහණනි. ඔබලාගේ අරහත්ත්වයේ සඳහා කමටහන දියුණු කරන්න ඔබලාට හොඳම තැන මේ පර්වතයේ ආශ්‍රිත ප්‍රදේශයේම තමයි. ඔබලා යා යුත්තේ එහාටමයි. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරාම භික්ෂූන් වහන්සේලා මුහුණ පාන අපහසුතාවය පිළිබඳව නැවත කරුණු සිහිපත් කරාම අපේ බුදුරජාණන් වහන්සේ මේ කරණීය මත්ත සූත්‍රය මේ භික්ෂූන් වහන්සේලාට ඉගැන්වුවා. මහණෙනි මේ සූත්‍රය ඒ ප්‍රදේශයට ගිහිලා නිතර සජ්ජායනා කරන්න. ඒ සජ්ජායනා කිරීමෙන්ම ඔබලාගේ අපහසුතාවයන් මගහැරිලා යයි. එහෙම දේශනා කරාම භික්ෂුන් වහන්සේලා නැවත භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ආයෙත් ඒ පුරුදු ප්‍රදේශයටම වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම උන්වහන්සේලා හැම කෙනෙක්ම කරණීය මත්ත සූත්‍රයේ සජ්ජායනා කළා. බින්නතුනි මේ දෙවිවරු ඒකෙන් දැනගත්තා මේ භික්ෂූන් වහන්සේලා අපට කරදරයක් කරන්න ආපු අය නෙමෙයි කියලා. අනික මේ සූත්‍රය ඇහෙනකොට මේ දෙවියන්ගේ සිත් මෛත්‍රියෙන් පිරෙන්න පටන් ගත්තා. ඒ දෙවිවරු මේ භික්ෂූන් වහන්සේලාට මේ වස් 3 මාසයේ අපෝපස්ථාන කරන්න කල්පනා කළා. දෙවිවරුම මිනිස්සුන්ගේ වෙස් අරගෙන ඇවිල්ලා භික්ෂූන් වහන්සේලගේ කුටි සෙනසුන් පිරිසිදු කරනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. පැන් පෙරලා තියලා භික්ෂුවක් වෙනුවෙන් කළ යුතු යම් වතාවතක් තියෙනවද? ඒ හැම වතාවතක්ම සම්පූර්ණ කරලා දෙන්න මේ දෙවියෝ කටයුතු කළා. භික්ෂූන් වහන්සේලාගේ භාවනා කර්මස්ථානත් මනවින් දියුණු කරගන්න භික්ෂූන් වහන්සේලාට එයින් අවස්ථාව ලැබුණා. තමන් වහන්සේලා පැවිදි වුණ අරමුණ මොකක්ද? උන්වහන්සේලා ඒ උතුම් අරමුණ සාක්ෂාත් කරගන්න වස් කාලේ කටයුතු කරන්න යෙදුණා. මෙන්න මේ කාරණාව මුල් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ කරණීය මත්ත සූත්‍රය දේශනා කොට වදාළේ. මේ සූත්‍ර දේශනාව අර භික්ෂූන් වහන්සේලාට ආරක්ෂක පිරිතක් බවටත් පත් වුණා. ඒ වගේම උන්වහන්සේලාට කමටහනක් බවටත් පත් වුණා. එහෙමනම් පින්නතුනි මේ උතුම් සූත්‍රය අදත් අපි සජ්ජායනා කරනවා. නමුත් මේ සූත්‍රයෙන් අපිට ලැබිලා තියෙන්නේ ඉතාමත් පුංචි ප්‍රමාණයක්. ගාථා 10ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ භික්ෂූන් වහන්සේලා මේ කරණීය මත්ත සූත්‍රය නිසා අරහත්ත්වයට දක්වාම ගියා. නමුත් අද කරණීය මත්ත සූත්‍රයේ සජ්ජායනා කරන අපි ඒ අරහත්ත්වයට දක්වා නොයන්නේ ඇයි කියන කාරණාවට පිළිතුරු මේ සූත්‍ර දේශනාව තුළින් අපි ඉදිරියට සාකච්ඡා කරමු. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට අවවාද කරනවා. සංවේගයට පත්විය යුතු මහා වස්තු 8ක් ගැන.
සංවේදගයට පත්විය යුතු මහා වස්තු 8ක් ගැන කියලා සඳහන් කරාම පින්නතුනි මේ අෂ්ටමහා සංවේග වස්තු කියලා කියන්නේ මොනවද කියන කාරණාව ටිකක් අපි සාකච්ඡා කළොත් ඉපදීම ගැන මතක් කරන්න කියලා කියනවා. ඉපදීම ගැන මතක් කරන්න කියලා කියහම නැවත නැවත ඉපදෙන්න වෙනවා. නැවත මේ සියල්ලම මුල ඉඳලම සිද්ධ වෙනවා. ඉතින් පින්නතුනි ඉපදීම ස්වභාවයෙන්ම දුකක්. නොදන්නා තැනක ඉපදීම ඊටත් වඩා දුකක්. නොදන්නා ආකාරයකට ඉපදීම නොදන්නා පිරිසක් මැද ඉපදීම යනාදී වශයෙන් ඉපදීම නොයෙක් ආකාරයෙන් දුකක් වෙන බව සංවේගයට හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. පින්නතුනි නැවත නැවත ඉපදෙන්න සිද්ධ වෙන එක. පින්නතුනි අපි දන්නවා මේ ජීවත් වෙන අපි ඒ කාන්තේම දවසක මැරෙනවා. මැරෙනවා විතරක් නෙමෙයි මැරෙන අය නැවත වතාවක් අනිවාර්යෙන් උපදිනවා. නමුත් මැරෙන පුද්ගලයා නැවත ඉපදෙන බව අපි දන්නවා. නැවත ඉපදෙන බව දන්නවා වුණාට ඉපදෙන තැන දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක උපදින්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකයක උපදින්නත් පුළුවන්. මනුස්ස ලෝකෙ උපදින්නත් පුළුවන්. සතර අපායේ උපදින්නත් පුළුවන්. කොහේ උපදීද කියලා දන්නේ නැහැ. නමුත් නැවත ඉපදෙන බව දන්නවා. ඒ නිසා මේ ඉපදීම කොහේ ඉපදුනත් දුකක්මයි. ඒ නිසා මේ ඉපදීම නොයෙක් ආකාරයෙන් දුකක් වෙන නිසා සංවේගයට පත් වෙන්න වටිනවා. මොකද ඔබ මම අපි කවුරුවත් දන්නේ අපි කොහේ උපදීද කියලා. පිළිතුරු හොඳ තැනක ඉපදුනොත් හොඳයි. නමුත් අකමැති අප්‍රිය වෙනත් තැනක ඉපදෙන්න ලැබුණොත් මොනතරම් දුක් කන්දයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ නිසා හැම වෙලාවෙම සංවේගයක් ඇති කරන්න කියලා දේශනා කරලා තියෙනවා. නැවත ඉපදෙන්න කටයුතු කරනවද? නැත්නම් වහවහ සසරින් එතරට යනවද? ඒ සඳහා මොනවද කළ යුත්තේ? එය කොහොමද කළ යුත්තේ? මේ ආදී කරුණු බුදුරජාණන් වහන්සේ අපිට මනාව දේශනා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට අනුව කටයුතු කරන්න යම් කෙනෙක් සූදානම් වෙනවා නම් ඔහුට මේ සංවේග ජනක කාරණාවෙන් මිදෙන්න මඟ හදාගන්න හරි පහසුයි. ධර්මයේ සඳහන් කරන විදිහට ඉපදුනාට පස්සේ මේ ලෝකේ බොහෝ දුක් ගැහැට වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ කාරණාව තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම දුක හැටියට සඳහන් කරන්නේ. ඊළඟට පින්නතනේ වයසට යෑම, ජරාව. ජරා කියලා කියන්නේ වයසට යෑමයි කියන කාරණාව අපි දන්නවා. ජරාවටපත් වෙනවා. පින්නතුනේ ඒ වයසට යෑමත් මහත් වූ දුක. ඊතා කුඩා කාලේ කෙනෙක් බොහොම කැමති ශක්තිවන්තයෙක් වෙන්න. එහෙම නැත්තම් හොඳින් ඇවිදින්න, දුවන්න, ක්‍රීඩා කරන්න, නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
තරුණ කාලේ වෙනකොට ඔහුට තමත් හිතාගත්ත ප්‍රමාණය ඒ ප්‍රමාණය ලබා ගන්න පුළුවන් වෙනවා. බලාපොරොත්තු වුණ යම් ප්‍රමාණයකට ඔහුට යන්න පුළුවන් වෙනවා. පින්නතුනි, ඔහුට සතුටු වෙන්න පටන් ගත්ත ගමන්ම ටික කාලෙකින් ඇස් පේන්නේ නැතුව යනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා. හම රැලි වැටෙන්න පටන් ගන්නවා. මේ ආදී වශයෙන් නොඑක් අකමැති දේවල් ජීවිතයට එළඹෙනවා. තවත් එහාට යනකොට අතපයවල වාරුව හොඳටම අඩු වෙනවා. වෙනදා කටයුතු කරපු විදිහට කටයුතු කරන්න බැරුව යනවා. දුවපු පැනපු විදිහට දුවන්න පනින්න බැරුව යනවා. පින්නතුනි, අපිට සමහර වෙලාවට අපේ අතින් කෑම පිඟාන අරගෙන පිඟානෙන් කෑම ටික අරගෙන කටේ තියාගන්න බැරුව යනවා. වෙවුලන්න පටන් ගන්නවා. කකුල තියන්න හිතුවද යම් තැනක අපි හිතාපු තැන නෙමෙයි අපි කකුල තියලා තියෙන්නේ. ඒ නිසා බොහෝ උපද්‍රව වලට භාජනය වෙනවා. පින්නතුනි, කෙනෙක් ළමා කාලේ හිතපු දේ තරුණ කාලේ සම්පූර්ණ කරගත්තා. නමුත් තරුණ කාලේ සම්පූර්ණ කරගත්ත ඒ දේවල් වැඩි කල් පවත්වන්න බැරුව යනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට අවුරුදු 40ක් විතර වෙනකොට ඇස් පෙනීම යම් යම් ප්‍රමාණයෙන් අඩු වෙන්න ගන්නවා. අපි සමහරලාට කියනවා 40 සැඳිරිය කියලා. ඒ විතරක් නෙමෙයි වර්තමානයේ හැටියට අවුරුදු 35 40 වාගේ පහු වෙනකොට ඔය සීනි අමාරුව, අධිරුධිර පීඩනය, රුධිර නාලවල තෙල් තැම්පත් වීම, අක්මාවේ තෙල් තැම්පත් වීම, මේ වාගේ රෝග ගණනාවකට බොහෝ වෙලාවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සමහර කෙනෙක් මහත් වෙනවා. කායික ශක්තිය අඩු වෙනවා. ශරීර බර වැඩි වෙනවා. ඒ නිසා පාදාදී නොයෙක් අපහසුතාවයන්ට පත් වෙනවා. මේ ආදි වශයෙන් මේ ජරාව කියන తත්වයේ තුල නොයෙක් ආකාරයෙන් සංවේග උපදවන්න හේතු වන කරුණු වලටම අපිට මූණ පාන්න සිද්ධ වෙනවා. පින්නතේ ඊළඟට තියෙන්නේ ව්‍යාධිය. ව්‍යාධිය කියලා කියන්නේ ලෙඩ දුක් හැදෙන එකට. පින්නතුනි, ලෙඩක් හැදුනහම තමයි අපිට තේරෙන්නේ ඒ ලෙඩේ කොයිතරම් වේදනාකාරීද කියලා. මොකද සමහර වෙලාවට අපි දකිනවා කෙනෙකුට කනේ අමාරුවක් හැදිලා. කන් කැක්කුම. තව කෙනෙකුට දත් කැක්කුම. තව කෙනෙකුට හිසේ කැක්කුම. මේ වාගේ විවිධ වේදනාවන්ට මූණ පාන්න සිද්ධ වෙනවා. හිසේ කැක්කුම තියෙන කෙනෙක් සමහරලාට හිතනවා වෙන මොන ලෙඩක් තිබුණත් කමක් නැහැ. මේ ඔළුවේ කැක්කුම නැති වෙනවා නම් කියලා. නමුත් පින්නතුනි, කනේ කැක්කුම තියෙන කෙනාට හිතන්නේ මේ කන් කැක්කුම අනික් හැම ලෙඩකටම වඩා අමාරුයි කියලා. දතේ කැක්කුම තියෙන කෙනා එයාට තියෙන අමාරුම වේදනාව දත් කැක්කුමයි කියලා හිතෙනවා. ඒ නිසා නොයෙක් දේවල් කරනවා. සමහර අය තමන් විසින්ම මේ දත ගලව ගන්න හුඟක් වීරිය දරනවා. ඒ තරම් ඉවසන්න බෑ. ඒ නිසා මේ ලෙඩක් හැදුනහම ඒ රෝගය ඒ පුද්ගලයාට හිතනවා
මේක තමයි තියෙන දරුණුම වේදනාව කියලා. ඒ හින්දා පින්නතුනි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනස් විදිහට හැදෙන රෝග ඒ හැම පුද්ගලයෙක්ම මහත්සේ අපහසුතාවයට පත් කරනවා. ඇහි අමාරුවක් හැදුනහම ඒක අනික් හැම අමාරුවකටම වඩා වේදනාවයි. මේ ආදී වශයෙන් වේදනාව ඊටාම වැඩි වෙනවා. වේදනාව වැඩි වෙන්න පුද්ගලයා කොයිතරම් අපහසුතාවයට පත් වෙනවද? කෑකෝ ගහනවා, අඬනවා, වැළපෙනවා, ඉඳගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, නිදාගෙන ඉන්න බෑ, ටිකක් ඉඳගෙන ඉන්නවා, ටිකක් ඇවිදිනවා, ටිකක් ඇලවෙනවා. මොන තරම් අපහසුතාවයන්ට ලක් වෙනවද? එදිනෙදා කටයුතු සියල්ලම අඩාල වෙලා, සිහිය නැති වෙලා, මනා නුවණින් යමක් හිතලා කරන්න බැරි වෙලා, තමන්ගේ හැබෑ තත්වයෙන් මිදිලා බොහෝ අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ලෙඩක් හැදුන පුද්ගලයෙකුට ලෙඩක් හැදෙන්න තව තියෙන ඉඩකඩ හුඟක් වැඩි. සමහර වෙලාවට තවත් ලෙඩකට තියෙන ඉඩ කෙනෙකුට සීනි අමාරුව තියෙනවා නම් වෙනතන අපි කියනවා ඒ රෝගය නිසා තවත් ලෙඩ ගොඩක් හැදෙනවා කියලා. ඇස් පෙනීම අඩු වෙලා යනවා. ශරීරයේ කෙසඟ වෙනවා. වකුගඩු ආදී ඉන්ද්‍රියන්ට මහත් වූ බලපෑමක් කරනවා. මේ ආදි වශයෙන් ශරීරයේ නොයෙක් තැන රෝග ඇති කරනවා. ඒ වගේම තමයි පින්නතුනි ඕනෑම වෙලාවක ලෙඩක් හැදෙන්න මේ කය සුදුසු මට්ටමක තියෙනවා. ලෙඩක් නිසා නොයෙක් ලෙඩ හැදෙනවා. මේ කය නොයෙක් ලෙඩවලට වාසස්ථානයක් වෙලා තියෙනවා. අන් ඒ නිසා සංවේගයට පත්විය යුතු කරුණක්. පින්නතුනි එම නිසා මේ අට මහා සංවේග වස්තුවලට මුලින්ම සඳහන් කරන කරුණු බවට පත් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි සහ මරණ. පින්නතුනි මරණය කියන එක අපි හොයාගෙන එනකොට උපරිම වේදනාවක් දැනෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. මරණීය වේදනාව තමයි මේ ලෝකේ තියෙන දරුණුම වේදනාව. වෙන කෙනෙක් මැරුණහම අපිට වේදනාවක් දැනුනේ නැති වුණාට අපි මැරෙන වෙලාවට ඒ වේදනාව අපිට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඒ වේදනාව මේ තරම් කියලා ආපහු ඇවිල්ලා ඒ ගැන අපිට කියන කෙනෙක් නෑ පින්නතුනි. ඒ නිසා අපිට මේ දේ සිද්ධ වෙනකම්ම අපි දන්නේ නෑ. අපි මැරෙනවා කියන කාරණාව මරණ ධර්මතාවය නිතර මෙනෙහි කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ ලෝකේ ජීවත් වෙන අය හුඟක් දෙනා මැරෙන්නේ නැති අය වගේ වැඩ කරනවා. පින්නතුනි ඒකාන්තේම දවසක මරණය අපි හොයාගෙන එනවමයි කියන කාරණාව අපි මනාව සිහි තබා ගත යුතුමයි. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා
ඉපදුන සත්වයා හොයාගෙන මරණය කොයි තරම් ඉක්මනට එනවද කියලා. ඒකට එක උදාහරණයක් ජවනහංස ජාතකයෙන් දේශනා කොට වදාලා. පින්නතුනි, ජාති ජරා ව්‍යාධි මරණ සංවේග ඉපදවිය යුතු කරුණු අතර පස්වෙනි කාරණාව මේ සතර අපා දුක. නිරය ලෝකය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය සහ අසුර ලෝකය කියලා. මේ සතර අපායට ගියහම පුද්ගලයෙකුට සත්‍ය අවබෝධ කරන්න අවස්ථාවක් එන්නෙම නෑ. සත්‍ය අවබෝධ කරන්න තැනකුත් එහි නෑ. සත්‍ය අවබෝධ කරගන්න වෙලාවකුත් එහි නෑ. සත්‍ය අවබෝධ කරන්න තරම් සිහියකුත් නෑ. සමහර අසුර නිරයවල් වල නම් සැප තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ඉතුරු ලෝක තුනේ නම් ඒකාන්තයෙන්ම දුක. පින්නතුනි, ඒකාන්ත දුක කියලා කියන්නේ සැපක් ඇත්තේම නැති නිසා. මනුස්ස ලෝකේ නම් සැප සහ දුක මිශ්‍රයි. ඒ නිසා බ්‍රහ්මචර්යාව කියන එක ඇති කරගන්න සුදුසුයි. බ්‍රහ්මචර්යාව ඇතිවෙන්න හොඳ මගක් ඒ තුළ තියෙනවා. පින්නතුනි, අපි යම් කිසි සැපයකට ඇලුනොත් ඒ සැපය තව මොහොතක ඉවර වෙනවා. ඒ නිසා අපිට සිහිය උපදිනවා. එහෙම නැත්තම් එක දිගටම යම් සැපයකට ඇලුනහම එක දිගටම ඒ සැපේම ඉන්න පුළුවන් වුණොත් දෙවියන්ට වගේ සිහියක් එළඹෙන්නෙම නෑ පින්නතුනි. යම් කිසි කෙනෙක් අපි කියමු ටෙලි නාට්‍යයක් නරඹනවා. එහෙම නැත්නම් කාටුන් වැඩසටහනක් නරඹනවා. ක්‍රීඩා තරඟයක් නරඹනවා. ඊළඟ මොහොතේ වෙන්නේ මොකක්ද කියන කාරණාව දකින්න බොහොම ආසාවෙන් තමයි ඉන්නේ. නමුත් පින්නතුනි, එහෙම ආසාවෙන් බල හිටියත් ඒක පැය ගාණක් යනකොට ඉවරයි. එහෙම නැත්තම් ඊට වඩා වෙලාවක් දිගටම අපි ඒක කරන්න පටන් ගත්තොත් එකක් ඉවර වෙනකොට තව එකක්, ඒක ඉවර වෙනකොට තව එකක්, එහෙම එක දිගටම ඒකට යන්න ගත්තොත් පිළිතුරේ අපි ඇහැරි දෙන්න පටන් ගන්නවා. එතකොට දුකක් තියෙනවා. එක දිගටම බලාගෙන ඉඳලා ඔළුව කකියන්න පටන් ගන්නවා. ඒ වගේ අර තිබුණ සැපයට විරුද්ධව දුක් සහිත දේවල් අපේ ශරීරය තුළ ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම වුණහම ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා තමන් යෙදිලා ඉන්න කාර්ය తాවකාලිකව නවත්තලා ටිකක් හිතලා බලන්න. පිනති ඒක කරන්න පුළුවන් මනුස්ස ලෝකේ. නමුත් දිව්‍ය ලෝකේ එහෙම ඉඩක් නැති බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මනුස්ස ලෝකේ නම් බඩගින්නේ ඉඳලා ආහාරයක් ලැබුණහම ඒ ආහාරය අපිට ලොකු රසවත් බවක් ගෙනල්ලා දෙනවා. නමුත් පින්නතුනි, කොච්චර රස වුණත් වැඩිපුර ආහාර ගත්තොත් ඒ රසවත් බව නැති වෙලා යනවා. තවත් ටිකක් වෙලාවක්
අපි ඒ විදිහටම ආහාර ගත්තොත් ඒ ආහාරය පිළිබඳව අප්පිරියාවක් අපිට ඇති වෙනවා. එහෙමත් නැත්නම් ආහාරය වැඩි වෙලා වමනය වුණත් වෙන්න පුළුවන්. නමුත් දිව්‍ය ලෝකේ එහෙම නෑ. යම් කිසි පංචකාමයකට යෙදුනොත් ඒ පංචකාමයේ රස විඳින්න පටන් ගත්තොත් ඒ පංචකාම රසය අපේ අවුරුදු වලින් සඳහන් කළොත් සමහර දිව්‍ය ලෝකික අවුරුදු 50ක් විතර. සමහර දිව්‍ය ලෝකික අවුරුදු 100ක් විතර. තව සමහර දිව්‍ය ලෝකික අවුරුදු 200ක් විතර අපේ අවුරුදු වලින්. එක දිගට පවත්වන්න පුළුවන් බව සඳහන් කරනවා. ඒ නිසා බොහෝසේ ප්‍රමාදයට පත් වෙන්න පුළුවන්. මොකද සැපය නිසා. සැප වැඩිකම නිසා. නමුත් පින්නතුනි බ්‍රහ්මචර්යාවට සුදුසු ආකාරයට මනුස්ස ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා සැපයි දුකයි මිශ්‍රව තියෙනවා. ඒ සැප දුක දෙකම මිශ්‍රව තියෙන නිසා දුකක් කියලා එකක් තියෙනවා කියලා අවබෝධ වෙනවා. පින්නතුනි එහෙම වුණත් මේ මනුෂ්‍යත්වය කියන එක ලබන්න හරි දුර්ලභ අවස්ථාවක්. මනුෂ්‍යත්වයේ ඒ තරම්ම දුර්ලභයි කියලා සඳහන් කළේ පින්නතුනි හරි ශ්‍රේෂ්ඨ ජීවිතයක්. අප්‍රමාදීව කටයුතු කරන්න ලැබෙන හොඳ තැනක් මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. පින්නතුනි දිව්‍ය ලෝක ආදී තැන්වල සැප වැඩි නිසා සිහිය නැහැ. ඒ නිසා සැප දුක මිශ්‍ර මනුස්ස ලෝකේ සිහිය පවත්වන්න පුළුවන් කියලා මනාව දේශනා කරලා තියෙනවා. පින්නතුනි අපායකට ගියහම දුක වැඩි. ඒ නිසා සිහිය පවත්වන්නත් බෑ. දිව්‍ය ලෝකයට ගියාම සැප වැඩි කියලා සඳහන් කළා. ඒ නිසා සිහිය පවත්වන්නත් බෑ. සැපයි දුකයි මිශ්‍ර මනුස්ස ලෝකේ සිහිය පවත්වන්න බොහෝම පහසුයි. පින්නතුනි මේ අපායකට ගියහම සංවේගයට පත්විය යුතු කාරණාව මොකක්ද? අපි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු විදිහට එක පුද්ගලයෙක් එක අවස්ථාවක අපායට ගියොත් ඒ පුද්ගලයා නැවත උප්පත්ති වශයෙන් මනුස්ස ලෝකයට හෝ දිව්‍ය ලෝකයකට යන්නේ ඊටමත් කලාතුරකින්. භාග්‍යතුන් වහන්සේකට උදාහරණයක් දේශනා කොට වදාලා. වියසිදුරක් මහා සාගරයේ සතර දිශාවට හමන හුළඟින් සතර දිශාවට පාවෙමින් තියෙනවා. එක කණකැස් බෑවෙක් අවුරුදු 100කට සැරයක් මුහුද යට ඉඳලා උඩට ඇවිල්ලා මුහුදෙන් උඩට තමන්ගේ ඔළුව දාලා පින්නතුනි මහා සාගරයේ තියෙන විශාලත්වයට අනුව ඒක වෙන්න පුළුවන්ද කියලා සලකලා බලන්න ඕනේ. මහා සාගරයේ තියෙන විශාලත්වය කියලා කිව්වේ පින්නතුනි මේ ලෝකේ තියෙන්නේ එක මුහුදයි.
ඒ එක මුහුදට තමයි තැන් තැන් වලින් විවිධ නම් යොදලා තියෙන්නේ. නැතුව ඒ රටවල් වලට ආවේනික වෙච්ච වෙනම මුහුදු තියෙනවා කියලා සඳහන් කරන්නේ නැහැ. මහ පොළොව වගේ. මහ පොළොවත් එකයි. නමුත් ඒ ප්‍රදේශවල හඳුනා ගැනීමේ පහසුව උදෙසා වෙන වෙනම නම් යොදලා තියෙනවා. මහා සාගරයත් එහෙමයි. මේ ඉන්දියන් සාගරයේම තමයි ඈත කෙරවලේ ආක්ටික් වගේ ප්‍රදේශයේ දක්වාම පැතිරලා තියෙන්නේ. මේ තරම් විශාල නම් මේ මහා සාගරයේ පින්නතුනි මේ කැස්බෑවා මේ මහා සාගරයේ කොහෙන් මතුවේද? අවුරුදු 100කට පස්සේ. වියසිදුර කොහි තියෙයිද? මේ දෙන්න එකට මුණ ගැහෙන එක කවදා කොහොමනම් සිද්ධ වෙයිද? නමුත් පින්නතුනි මජ්ක්‍ධිම නිකායේ බාලපණ්ඩිත සූත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි කැස්බෑවා වියසිදුරෙන් ඔළුව දාන එක ඊටාම කලාතුරකින් නමුත් වෙන්න පුළුවන්. නමුත් වරක් අපායට ගිය පුද්ගලයෙක් නැවත මනුස්ස ලෝකයට හෝ දිව්‍ය ලෝකයට එනවට වඩා මේ කැස්බාවගේ ක්‍රියාව බොහොම වේගවත්. පින්නතුනි එකෙන් කියන්නේ කන කැස්බෑවා වියසිදුරින් අහස බැලුවත් නිරයට ගියපු පුජ්‍යලයකුට නැත්නම් සතර අපායට ගියපු පුජ්‍යලයකුට නැවත මනුෂ්‍ය හෝ දිව්‍ය ආත්මයකට එන්න ලැබෙන අවස්ථාව ඊට වඩා පරම දුර්ලභයි කියලා. පින්නතුනි අපිට ලැබිලා තියෙන මේ උතුම් මනුස්ස ජීවිතය කොච්චරනම් දුර්ලභ එකක්ද? නමුත් අපි කවදා කොතන කොහොම මැරෙයිද? අපි ඒක මුලින් කතා කළා. පින්නතුනි තව ටිකකින් මැරුණොත් මොනෑම්ම හේතුවක් නිසා හරි අපි මේ සතර අපායට වැටුණොත් හිතන්නකෝ ආයේ කවදානම් ගොඩට එන්න ලැබෙයිද කියලා. අන් ඒ ගැන හිතලා තමයි සංවේග උපදවන්න කියලා දේශනා කළේ. ඒ නිසා මේ සතර අපා බිය සංවේග ඉපදිවිය යුතු කාරණාවක් බව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා කරණීය මත්ත සූත්‍ර සාකච්ඡාවේ පළමුවෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු. පින්නතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව චක්කුම් උදපාදී ධර්ම දේශනා මාලාවේ එක දේශනාවක් හැටියට දේශනා කරන්නට යෙදුනේ. පින්නතුනේ චක්කුම් උදපාදි මේ ධර්ම දේශනා මාලාව සිදු කරන මහරගම ඓතිහාසික නාවින්න රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න අනෙක් සියලුම ස්වාමින් වහන්සේලාට අපි මේ තුලින් රැස් කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරලා ආශිර්වාද කරමු.
ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සදහැවත් දායක පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක් මුදුන්පත් කරගන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් උතුම් ධර්ම දානමය කුසල කර්මයේ ආශිර්වාදයෙන් ඒ අයට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා. මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන අපි හේමක ඩයස් මැතිතුමාට ඒ සඳහා බොහෝසේ උදව් උපකාර කරන නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාව නිතර ඇසුරු කරන සත්පුරුෂ පිරිස් ඒ සියලු දෙනාටමත් ධර්මසිරි පියතුමන් ප්‍රධාන එතුමාගේ පවුලේ සියලු දෙනාටමත් හේමක ඩයස් මැතිතුමාටත් එතුමාගේ ස්වාමි දිනියටත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි, සිත නිවූ සදහම් මිහිරෙන් අවබෝධයට සිත පෙළ ගැසුන මේ මොහොතේ අද චක්කුන් උදපාදී දේශනාව සිදුකොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් දේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීම. මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේ පැවැත්වුණ මෙම දේශනා මාලාව දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් හේතුවෙන් බෞද්ධ ගුවන්විදුලිය විසින් විශේෂයෙන් පටිගත කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න. මෙම ධර්ම දේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා පූර්ණ දායකත්වය දරන පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ නුගේගොඩ සපරමාදු මාවතේ අංක 14/7 දරණ නිවසේ පදිංචි අද දිනට එනම් පෙබරවාරි මාස 3 වන දිනට ජන්මදිනයේ යෙදෙන MA ලියෝ පීරිස් මහතාට නිරෝගී සම්පන්න චිරජීවනය සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කරනු ලබන්නේ එතුමන්ගේ ආදරණීය භාර්යාව, පුතණුවන්, බෑණනුවන්, දූවරුන් ඇතුළු මුණුපුරු මිනිපිරියන් විසින්. එසේම පරලෝ සැපත් වන්නට යෙදුණු GGA ගුණසේන මහතාටත් දෙපාර්ශවයේම පරලෝ සැපත් වූ මව්පියවරුන් දෙපළ ප්‍රධාන කොට පවුලේ සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් මේ දිනවල අප මව්බිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දනන් හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් එලෙසින්ම සුජීවත්ව සිටින පවුලේ සියලු දූ දරුවන් සහ පුතාලාටත් මුණුපුරු මිනිපිරියන්ටත් නිරෝගීමත් ජීවිතයක් සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කිරීමයි. මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණියයි. එසේනම් ලබන සතියේ මෙම මාතෘකාවේ ඉදිරිය සමගින් ඔබව හමුවීමේ අපේක්ෂාවෙන් මෙම දේශනාව නිමවට පත්වනවා. පින්වත් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි. චක්ඛුං උදපාදී දහම් ඇස පහළ වේවා
ධර්මය දකීවා.